නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාර වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩවසන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා සාගරයක් වගේ. අපිට කොච්චර ඉගෙන ගත්තත් ඉවර කරගන්න බැරි තරම් රහතන් වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කරලා අපිට පැවරුවා. සිංහල ජාතිය සතු වටිනම උරුමය තමයි මේ ත්‍රිපිටක ධර්මය, සම්බුද්ධ ශාසනය. සිංහල මිනිස්සු තමයි මේ ධර්මය ආරක්ෂා කළේ. ඒ කිව්වේ සිංහල රහතන් වහන්සේලා තමයි මේ ධර්මයේ ග්‍රන්ථාරූඪ කළේ. අද ධම්මංජසාවෙන් ඒ රහතන් වහන්සේලා ආරක්ෂා කරපු තවත් සොඳුරු සදහම් පඬුරක් ඔබට අහන්න ලැබෙනවා. සංයුත්ත නිකාය පළවෙනි පොත් වහන්සේගේ දේවතා සංයුත්තයේ මච්ඡරි සූත්‍රය මසුරුකම ගැනයි මෙහි සඳහන් වෙන්නේ. මසුරුකම කියලා කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන දෙයක් නේ. අනේ මං නම් මසුරු නෑ කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න බෑ දැන් මං නම් මසුරු නෑ කියලා. ඒකට හේතුව මසුරුකම කියන්නේ ඒ තරමටම අපේ ජීවිතේට දුරු කරන්න අපහසුව පවතින අකුසලයක්. මගඵල අවබෝධ කරන තුරුම ඒ වැඩිව අපිට අභියෝග කරනවා. මසුරුකම කියන එකේ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තමා සතු දේ හංගන ස්වභාවය. මසුරුකම කියන්නේ තමා සතු දේ තවත් කෙනෙක් පරිභෝග කරනවට අකමැති බවනේ. එතකොට මසුරුකම කියන්නේ තමා සතු දේ වෙන කෙනෙක් පරිභෝග කරනවට අකමැත්ත නම් ඒ මසුරුකමේ ලක්ෂණයක් තියෙනවා. තමා සතු දේ හංගන බව. මේ දෙසුමේ හරි අපූර්වට මසුරුකමේ ස්වභාවයත්, ඒ කියන්නේ මසුරුකමෙන් ලැබෙන ආදීනවය, මසුරුකම දුරු කිරීමෙන් ලැබෙන ආනිසංසයක් තියෙනවා. ඒක කාටද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් සමාජයේ පොදු හැඟීමක් තියෙනවා. මසුරුකම දුරු කරලා දන් දෙන්න පුළුවන් සල්ලි තියෙනවා නම් තමයි කියලා. මේ දෙසුම ඒ මතය මිත්‍යාවක් බව කියලා දෙනවා. මච්ඡරි සූත්‍රය ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමයේ. අතකෝ සම්බහුලා සතුල්ලපකායිකා දේවතායෝ. අන්න අදත් ඇවිල්ලා තියෙන්නේ සතුල්ලපකායික දෙවිවරු. අපි ඉගෙන ගත්ත සබ්බි සූත්‍රයත් සතුල්ලපකායික දෙවිවරු බුදුරජාණන් වහන්සේ එක්ක කරපු සාකච්ඡාවනේ. ඒ සතුල්ලපකායික දෙවිවරු මහා මධ්‍යම රාත්‍රියක්ම ගියාට පස්සේ මුළු මහත් දෙවුරමම එළිය කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් සිටියා. එක දෙවියෙක් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ගාථාවක් කිව්වා.
මේ සතුල්ලපකායක දෙවිවරුන්ටත් කතාවක් තියෙනවා. දැන් මේ ත්‍රිපිටක ධර්ම සංගායනය කියන්නේ හරි පුදුම දෙයක්. ඒ සතුල්ලපකායක දෙවිවරු කියන්නේ කවුද කියලා ඒ කාලේ රහතන් වහන්සේලා දැනන් හිටියට ඒක මේ දේශනාවට ඇතුළත් කරේ නෑ. ඒක දීර්ඝ කතාවක්. දේශනාවේදී හැම වෙලාවෙම ඉස්මතු කරන්න මහන්සි ගත්තේ දහම් කරුණු. හැබැයි ඒකේ පූර්වාපර සංදි ගැලපීමක් තියෙනවා. පටන් ගත්තේ කොහොමද? ඒකයි මේ කොහෙදද කිව්වේ මොකද කිව්වේ? ඒක කෙටියෙන් කියලා ඊට පස්සේ පිළිම දේශනාව පැහැදිලි කරනවා. බුදු මුවින් වදාළ වචන පැහැදිලි කරනවා. රහත්තුන්ගේ මුවින් වදාළ වචන පැහැදිලි කරනවා. නමුත් මේ කතාවලට ඒ කාලේ මිනිස්සු දැනන් හිටියට අද අපි දන්නේ නැහනේ. දැන් මේ වගේ දැන් ඩුබායි කියලා රටක් ගැන ඔබ දන්නවා ආපු නිසා. ලංකාවේ නැද්ද ඩුබායි කියන නම විතරක් අහලා තියෙන. හැබැයි රටේ ස්වභාවය දන්නේ නැති අය. එතකොට අපි ඩුබායි රටේ මෙන්න මෙහෙම මිනිස්සෙක් හිටියා කියලා මොකක් හරි විස්තරයක් කියනවා නම් අපිට ඒ පුද්ගලයාට රට ගැනත් කියලා දෙන්න වෙයි. ඇහුවොත් ඒ වගේම විමසන කෙනෙකුට හැබැයි ඒ රටේ විස්තරේ නොකියුවත් අර පුද්ගලයා ගැන කියපුවාමත් කරුණ ඉස්මතු කරගන්න නොනැත්තෙකුට පුළුවන්. ඒ නිසායි මේ දේශනා සංක්ෂේප වශයෙන් සඳහන්ව තියෙන්නේ. හැබැයි මම කල්පනා කරා ඔබට ඒකත් කෙටියෙන් කියන්න. සතුල්ලපකායක කියන වචනේම තියෙන්නේ සත කියන්නේ 100. ධර්මයේ හැසිරීම පිළිබඳ කතාවක් තියෙන ඒ 100 බැගින්නෝ දෙවිවරුන්ගේ විස්තරයක්. සතුල්ලපකායක කියන්නේ ඒ වගේ. 100 බැගින්නෝ ඉන්නේ. ඉස්සර බුද්ධ කාලේ එක පිරිසක් නැවෙන් වෙන රටකට යන්න පිටත් වුණා. ඒ පිරිස වෙන රටකට යන්න පිටත් වෙලා මහ මුහුද මැද දවස් 7ක් දැන් නැවෙන් මුහුද මැදට ගිහිල්ලා නැවි සිදුරක් අටගත්තා. එතකොට දැන් වතුර පිරෙනවා ටික ටික පිරෙනවා. අයින් කරනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ තම තමන්ගේ දෙවිවරු තම තමන් අදහන මේ විවිධ ආගම් වල අය මේ ಭಾರತේ හිටපු. තම තමන්ගේ ආගම් සිහි කරන්න පටන් ගත්තා. තම තමන්ගේ දෙවිවරු. අනේ අපිට පිහිට වෙන්න දෙයනේ කියා යාතිකා කරනවා. අයදිනවා. ගාත කියනවා. අත් දෙක අහසට ඔසවනවා. එක මිනිස්සෙක් කොතන හිටපු ඔහු යාතිකා කරන්නේ අත් දෙක ඉහළට ඔසවන්නේ. ඔහු පළඟ බැඳගෙන වාඩි වෙලා අපි කියන ඉරවිණි අගතාන කියලා වාඩි වෙලා දිනෙත් පියාගෙන මොකක්ද සිහි කරනවා. ඔහුගේ මූණේ කිසි බයක් නැහැ. අනිත් මිනිස්සු අඬ ඉල්ලනවා. තමන්ගේ දෙවියන්ගේ අර මිනිසයා වාඩි වෙලා නිස්කලංකව මොකක්ද හිතනවා. අනිත් පිරිස මෙයාට තට්ටු කරලා ඇහුවා. ඔබ බය නැතුව ඉන්නේ කොහොමද? ඔහු කිව්වා මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. මම එන්ට කලින් භික්ෂු සංඝයාට දානයක් පූජා කරලා ආශිර්වාද අරගෙනයි ආවේ. තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලයි ආවේ. මං තිසරණේ සමාදන් වෙලා ඉන්නේ. මගේ සරණ තිසරණයයි. තෙරුවනයි. මං රකින්නේ පංචශීලයයි. මං දානකුත් දීලා ආවේ. මං ඒ ගැන සිහිපත් කරනවා මේ වෙලාවේදී. එතකොට මට බයක් වෙන්න දෙයක් නැහැ. අපිටත් බැයිද කියලා ඇහුවා ඔක ගන්න ඔබෙන්. ඔබ ඔය කරන දේ අපිටත් බැයිද සමාදන් වෙන්න? පුළුවනි කිව්වා. ලොකු නැවා 700ක පිරිසක් හිටියා. 100 ඒ 700 ප්‍රධාන පුරුෂයෙක් ඉන්නවා. එයාගේ 700 දෙනෙක්. ඔය විදිහේ කොටස් 7ක් හිටියා. 100 බැගින් අරගෙන තිසරණ සහිත පන්සිල්හි සමාදන් කෙරෙව්වා. පළවෙනි 100 සිල් ගන්නකොට තෙරුවන් සහිතව
ගොප්පැටේ මට්ටමට වතුර ආවා. වතුර හොෝගාලා එනවා දැන් සිදුර ලොකු වෙලා. දෙවනි සීය සිල් ගන්නකොට ධනහිස්ස මට්ටමට වතුර තිබ්බා. තුන්වෙනි සීය සිල් ගන්නකොට ඉන මට්ටමට වතුර තිබ්බා. හතරවෙනි සීය සිල් ගන්නකොට නාභිය මට්ටමට වතුර තිබ්බා. පස්වෙනි සිය දෙනා සිල් ගන්නකොට තිසරණ සහිත පන්සිල් ගන්නකොට පපුව මට්ටමට වතුර තිබ්බා. ඊළඟට බෙල්ල මට්ටමට ওই දෙට අන්තිම පිරිස සිල් ගන්නකොට මේ කටේ වතුර ඔන්න මෙන්න කතා කරගන්න බැරි වුණා. හැබැයි මැරුණා. ඒ කියන්නේ මෙතනදී තෙරුවන් සිහිපත් කරලා තමන් කරපු හොඳ සිහිපත් කරලා අර උපාසකතුමා බලාපොරොත්තුනේ අනේ මගේ ජීවිතේ බේරලා දෙන්න කියලා නෙමෙයි. ජීවිතය ඇදී නෑ. ඔව් ජීවිතයේ යථාර්ථය හිතුවේ. සිත පහදවා ගත්තා තෙරුවන් පිළිබඳව. තමන්ගේ සීලය ගැන මෙනෙහි කරලා චිත්ත ප්‍රසාදය උපදවා ගත්තා. අනේ මරුණට පාදෙන්නේ නෑ. නිදාගෙන ඇහැරියා වගේ සුගතියේ ඉපදුනා. නිදාගෙන ඇහැරියා වගේ සුගතියේ ඉපදුනා. දිව්‍ය ලෝකෙ ඉපදුනා. බලන්න වාසිය. මේ නැව්වල ගිහිල්ලා අර කර රස කර හුළඟ ලුණු ඇදිච්ච හුළඟ විඳ විඳා දුක් විඳින ජීවිතේ නැති වුණාට ඔවුන්ට පාඩුවක් උන්නේ නෑනේ. ඔවුන් දැන් ඊටා විශාල දිව්‍යමනක අර උපදෙස් දුන්න කෙනා ගුරුවරයා වගේ ඔහුට මැද විශාල විමානයක් යොදුන් ගණනක රත්තරන්ින් පහළ වෙලා වටේට අනිත් පිරිසේ විමාන ඊට වැඩිය පහළින්. ඒක නිකන් වෙනම දිව්‍ය රාජ්‍යයක් වගේ. ඒ දිව්‍ය රාජ්‍යයට හිටපු දෙව් පිරිසට තමයි කිව්වේ සතුල්ලප කායික දෙවිවරු කියලා. දැන් එක බස් එකේ ගියපු පිරිසත් බදුල්ලේදී පෙරළුණා. 14 දෙනෙක් මැරුණා කියනවනේ. තව බොහෝ දෙනෙක් අනතුරටපත් වුණා. දැන් මේ බස් එක පෙරලෙන්න යනකොට මිනිසුන්ට මොහොතකට හරි තත්පර 3කට හරි ඔක තේරුණානේ. එතකොට මොනවා සිහි වෙන්නේ ඇද්ද? ඔය අතර බස් එකේ යනකොට තෙරුවන් උදේ තෙරුවන් වැඳලා පන්සිල් අරගෙන දානයක් දීලා ආපු පිරිස කොච්චරක් ඇද්ද? පහන පත්තු කරලා ස්වාමි දුම් පත්තු කරලා මලක් පූජා කරලා පැන් ටිකක් පූජා කරලා ඒක දානයක් නේ බුදුරජාණන් වහන්සේට දෙන දානය. තෙරුවන් වැඳලා තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් වැඳලා පංචශීලයේ සමාදන් වෙලා ආපු පිරිස කොච්චරක් ඇද්ද උතන? පිරිත් ටිකක් කියලා ආපුවයි. එහෙම කෙනෙකුට නම් අර බය එද්දි මේක සිහිපත් වෙන්නේ නැද්ද? සමහර විට අයෙක් ඉන්න ඉඩ තියෙනවා. දැන් දෙවියන් අතර ඉන්නේ. හැබැයි බොහෝ දෙනෙක් එක්කෝ ඉයර්ෆෝන් එක කනේ ගහගෙන මොකක් හරි සින්දුවක් අහගෙන ඉන්න ඇති. එක්කෝ බලපු ටෙලි නාට්‍යයක් ගැන හිත ඉන්න ඇති. එක්කෝ වල්පල් කතා කර ඉන්න ඇති. එක්කෝ මේ වේගෙන් යන ගැන තරහෙන් බැන ඉන්න ඇති. ඒ වගේම ආපස්සට හැරිලා බලද්දී ඔවුන්ගේ ජීවිතේ හොඳට වැඩපල කරන අයනේ මේ කොවිඩ් කාලෙත් ආරක්ෂා වෙලා වැඩට යන අය. යම් ජවයක් තියෙන මිනිස්සු. කාමයන්ටම ජීවිතේ පුදපු අය ඇති. ධර්මයේ හැසිරීම පස්සේ කරන්නම් කියලා. හැබැයි ඔවුන් අද ඉන්නවා කොහේ හරි ලෝකෙට ඉපදෙලා. මේ වෙනකොට ඉපදෙලා ඉවරයි. ආයේ පාවෙවි උපත් දෙවිල්ලක් නැහැ. දැන් ඉපදෙලා මැරෙන මොහොතේ ඉපදෙලා. කොහේ ඇද්ද? එතකොට බලන්න අපි මේ ධර්ම ශ්‍රවණය මේ ධර්ම හැසිරීම පෙරුවන් සරණ යාම පන්සිල් රැකීම දන් දීම ඇයි මෙච්චර වර්ණනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ තුන්ලොව දැකලා ලෝක ස්වභාවය දැකලා එහි යහපත දේශනා කරලා තියෙන නිසායි අපි මේ ධර්මයේ කියවද්දී අපිට ඒ පිළිබඳ ඇති වෙන ශ්‍රද්ධාව මුල් කරගෙන ඔබට මේ ධර්ම කියන්නේ අපි පුරුදු වෙන්න මහන්සි වෙන ගමන්. එතකොට මේ ධර්මය අහලා උදේට තෙරුවන් වැඳලා පිරිත් ටිකක් කියලා ගෙදරින් යන අය ඉන්නවා. බස් එකේ වාඩි වෙලා යන ගමන්, කෝච්චියේ වාඩි වෙලා ට්‍රේන් එකේ වාඩි වෙලා යන ගමන් මේ අපි රැයට කරන දහම් දෙසුමක් අහගෙන යන අය ඉන්නවා.
එතකොට ඒ වෙලාවකත් කෙනෙක් මැරෙන්න පුළුවන්. අපේ රටේ නම් පුට් සයිකලයක් කැපුණත් පත්තරේ යනවනේ. මෙහි එහෙමද කියලා ඔබ දන්නවනේ. එතකොට අපි ඒ ගැන අපේ ජීවිතයේ අස්තිර ස්වභාවය ගැන අපි මෙනෙහි කරන්න ඕනේ. ඉතින් හැමදාම දහමේ හැසිරෙන කෙනෙකුට ඒ දවසේ මරණය ආවට ඔහුට බය වෙන්න දෙයක් නැහැ. ඔහුට මීට වඩා 100,000 ගුණයකින් ලක්ෂ ගුණයකින් දියුණු තැනකට යන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් මේ ඩුබායි රටේ ඔබ කරන ජොබ් එකට වැඩිය 100 ගුණයකින් සැප විඳින්න පුළුවන් ජොබ් එකක් තියෙනවා වෙන රටක කියලා. ඔබ හෙට ඒ රටට යන්න ප්ලෑන් කරයි. දැම්ම පටන් ගමු කියයි අපි. මේ ඔක්කොම අතාරින්න පුළුවන්. ඒ අර ලාභ දැකලා. ඒ නිසා මේ ධර්මයේ හැසිරීමේ ලාභය දකින්න ආනිසංස දකින්න මෙතනින් ඉහළට යන්නේ පහළට නෙමෙයි. අර සතුල්ලපකායික දෙවරු වෙච්ච මිනිස්සු සුළු මොහොතකට තිසරණේ පිහිටලා පන්සිල් රැකලා සතුල්ලපකායික දිව්‍ය විමාන උපදින එක්කෙනයි බොහෝ කලක් තිස්සේ තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටලා දන් දීලා හිටියේ. එනිසා ඔබ එතන උපදෙස් දුන්න වැඩිමහල් උපාසකතුමා වගේ වෙන්න. අනිත් අයටත් පුළුවන් තරම් මේ පුණ්‍ය ප්‍රතිපදාව ගැන කියලා දෙන්න. යොමු කරන්න. ඉතින් මේ සතුල්ලපකායික දෙවිවරු බුදුරජාණන් වහන්සේට වැඳන්නේ. ඔන්න අපි මච්චරී සූත්‍රය ඉගෙන ගන්නවා. අරක තියෙන්නේ ඒ විස්තරයේ තියෙන්නේ අට කතාවේ. ඒක අට කතාව හරි වැදගත්. ඒ වගේ විස්තර අපිට ඉගෙන ගන්න. නැත්නම් අපි දන්නේ නැහැ නම හැදුන විදිය. එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේට කියනවා මච්චේරාච පමාදාච ඒවං දානං දීයති පුඤ්ඤ මාකංකමානේන දෙයයන් හෝති විජානතා. ඒ දෙවියා කියනවා දන් දෙන්නේ නැති හේතු දෙකක් තියෙනවා. ඒ තමයි මසුරුකමත් ප්‍රමාදයක්. මසුරුකම කියන්නේ තමා සතු දේ හංගන ස්වභාවය වෙන අයට දෙන්නේ නැතුව. තමා සතු දේ අන් අයට දෙන්නේ නැති බව. දෙන්න අකමැති බව. ප්‍රමාදය කියන්නේ අසීහියෙන් කුසලයට කම්මැලි වීම. පස්සේ කරන්නම් කියලා පහු කිරීම. ඕ ගණන් නොගෙනීම කුසල් ගැන. ඔය කරුණු දෙක නිසා දන් දෙන්නේ නැති අය ඉන්නවා. හැබැයි පිනට කැමති කෙනා, පිනේ ඵලයට කැමති කෙනා දන් දිය යුතුයි. පුණ්‍ය ඵල කැමති කෙනා දන් දිය යුතුයි. තව දෙවියෙක් කිව්වා බුදුරජාණන් වහන්සේ වෙන ගාථාවක්. යස්සේව භීතෝන දදාති මච්චරි තදේවා දදතෝ භයං jigacchāච පිපාසාච යස්ස බහයති මච්චරි තමේව බාලං පුසති අස්මින් ලෝකේ පරම්මිචාරිම ලස්සනයි. මේ මිනිස්සු දන් දෙන්නේ නැත්තේ තව කෙනෙකුට තමන් හම්බ කරපු දෙයක් දෙන්නේ නැත්තේ. තමන් සතු දෙයින් අනිත් කෙනෙකුට උදව්වක් කරන්නේ නැත්තේ ඇයි එයා? තමන්ට නැති වෙයි කියලා බයට. මට කන්න එපා, මට බොන්න එපා, අපි සැප විඳින්න එපා කියලා හිතලා තමාට එය තමා සතු දෙයින් අඩු වෙන නිසා තමයි. තමන් විඳින සැපෙන් අඩු වෙන නිසා තමයි මසුරු පුද්ගලයා දෙන්නේ නැත්තේ අන්න ඒ දෙයට බිය වෙලා. හැබැයි ඒ දෙවියා කියනවා යමකට බිය වෙලා ඔහු දන් දෙන්නේ නැද්ද මසුරු වෙනවද? ඒ දෙයින්මයි ඔහුට බිය ඇති වෙන්නේ. අපිට තියෙන කන්න බොන්න තියෙන දේනි කියලා දෙන්නේ නැහැ. අපිට මේ දවස්වල හරි අමාරුයිනේ. තිබ්බනම් අපිත් දෙනවා කියලා දෙන්නේ නැහැ. ඒක පරිමහගෙන පාවිච්චි කරනවා තමන්. දෙන්නේ නැත්තේයි තමන්ට නැති වෙයි කියලානේ. හැබැයි ඒකමයි ඒ දෙන්නේ නැති බවම මිසක් බය ඇති වෙන්න හේතුව දන් දීම නෙමෙයි. ඊට පස්සේ ඒකෙම අර්ථය තමයි ඒ බඩගින්නට පිපාසයටනේ ඔහු බය වෙන්නේ. හැබැයි මේ ලෝකෙත් පරලොවදී ඔහුට බඩගින්නයි පිපාසයයි ඇවිල්ලාම ඔහුව ස්පර්ශ කරනවා. ඔහු වෙතට එනවා. අපි මේ බඩගින්න පිපාසය නිවා ගන්න කොච්චර දුක් විඳිනවද? රැකියා කරන්ද. අපි හරි දුක් විඳලා දිනු වෙච්ච මිනිස්සු කියලා මේ රටට ආපු සිංහල මිනිස්සු ලංකාවේ මිනිස්සු කියනවා අපි අහනවා.
හැබැයි එහෙම දුක් විඳින්නේ නැති සැප විඳින මිනිස්සු ඉන්නවා ලෝකේ ඕන තරම්. ඇයි ඒ? ඔවුන් කලින් ජීවිතවල බය වෙන්නේ නැතුව දන් දීලා. දැන් ඔවුන්ට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අපි කලින් ජීවිතවල බයෙන් ටිකක් දීලා. ඒ නිසා අපිට ලැබෙන්නේ කෙඳිරි ගගා. දුක් විඳලා තමයි ලබන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ යමකට බය වෙනවද? එයමයි බය වෙන්න කරුණ. මේ දන් නොදී ඉඳලා සැප ලබන්න බෑ. දන් දීමෙනුයි සැප ලබන්න පුළුවන්. හැබැයි දන් නොදී මසුරු වුණොත් බඩගින්නක් පිපාසයක් ඒ සත්‍යාව. ඒ සත්‍යාව හොයාගෙන එනවා. මෙලවත් පරලවත්. තස්මා විනේය මච්චේරං ඒ දෙවියන් කියනවා. ඒ දෙවිය ගාත දෙකක් කිව්වා. දෙවෙනි ගාතාව කියනවා. ඒ නිසා මසුරු මල දුරුකොට දජ්ජා දානා මලාභිහු මසුරු මල මැඩ දන් දිය යුතුය. පුඤ්ඤානී පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනා. පරලොව යන ශ්‍රාත්‍යයාට පරලොව යන ප්‍රාණියාට පිහිට පිනිස පවතින්නේ පිනයි. බලන්න මේ අර්ථයේ ලස්සන. පින් පරලොවදී සතුන්ට පිහිට වේ. අපි කලින් ජීවිතේ පින් කරා නම් අපිට මේක පරලොවක්නේ කලින් ජීවිතේ අපේ ජීවිතයත් එක්ක බලද්දී. එහෙනම් අපි විශාල පිහිටක් ලබන නමුත් අපි අල්ප පිහිටක් ලබලා තියෙනවා. විශාල පිහිටක් ලැබුවත් ඉන්නවා. පිනේ. අපි අතරක් ඉන්නවා විශාල උත්සාහයක් නැතුවම ධනවත් වෙච්ච අය ලොකු මහන්සියක් නැතුව. ඒ පිනේ. එතකොට පින කියන එක පරලොවදී පිහිට වෙනවා. එතකොට තව දෙවි කෙනෙක් තව ගාථා දෙකක් කිව්වා. ඒත් සතුල්ලභ කායික දෙවරුම තමයි. ඇයි ඔවුන් දානේ විපාක දන්නවනේ අර ගුරුවරයාගෙන් අහලා. Tamanට වැඩි ගුරුවරයා සැප විඳිනවා ඒ සංඝ දාන දීලා ඇවිල්ලා. දරුවන් සරණ සීල වටිනාකම දන්නවා. සහ ඔවුන්ට දිව්‍ය ලෝකෙ පේනවා දන් දීලා එන මිනිස්සු දෙවියෝ වෙච්චාම ඔවුන් බබලනවා. තේ මතේසුන මීයන්ති අද්ධානං ව සහබ්බජං. අපස්මා දක්ඛිනා දුන්නා නෑ. අපස්මින් ඒ පවිච්ඡන්තියස ධම්මෝ සනන්තනෝ. හරිම ලස්සනයි. තේ මතේසුන මීයන්ති අද්ධානං ව සහබ්බජං. අපමස්මින් ඒ පවිච්ඡන්ති ඒස ධම්මෝ සනන්තනෝ. සනාතන දහමක් තියෙන ලෝකේ. ඒ තමයි හරිම ලස්සන අර්ථයක්. මේ මසුරු මල වලින් යුක්ත මිනිසයා හරිම ලස්සන. මසුරු මල වලින් යුක්ත කෙනා හරියට මැරිච්ච කෙනෙක් වගේ කිව්වා. අර කියන්නේ "යේ පමත්තා යතහ මතා" කියලා යම් මැරිච්ච අය වගේ ප්‍රමාද වෙච්ච අය කියලා ඒ වගේ. දන් දෙන්න ප්‍රමාද වෙච්ච මසුරු මිනිස්සු මැරිච්ච අය වගේ. හැබැයි දන් දෙන්න කෙනා මිය ගියේ නැති කෙනෙක් වගේ. ඇයි ඒ? ඔන්න මැරිච්ච කෙනෙක් ඉන්නවා මිනිහ වටේට ඔහු සතු ධනෙ තියලා තියෙනවා. හැබැයි ඔහු නැගිටලා කාටවත් දෙන්නේ නැහැ ඒක. ඔහු මැරිලානේ නැගිටින්න බෑ. දාන සිතක් පහළ වෙන්නේ නැහැ. ආන්නේ මැරිච්ච මිනිස්සයා වගේ තමයි දන් නොදෙන්න කෙනා. දන් දෙන්න හිතෙන්නේ නැති කෙනා. වස්තුව තියෙනවා. පොඩ්ඩක් හරි ගොඩක් හරි තියෙනවා. හැබැයි දෙන්න හිතෙන්නේ නැහැ. හැබැයි දන් දෙන කෙනා නොමරුණු කෙනෙක් වගේ. නොමරුණු කෙනාට පුළුවන් තමා සතු දේ තව කෙනෙකුට දෙන්න. අන්න ඒ වගේ. දන් දෙනු කෙනා නොමරුණු කෙනෙක් වගේ. කොහොම දන් දෙන කෙනාද නොමරුණු කෙනෙක් වගේ වෙන්නේ? අද්ධානන්ව සහබ්බජන් දීර්ඝ මාර්ගයක් යනවා. අපි හිතමු දීර්ඝ ගමනක් යනවා කියලා කාන්තාරයක් නැදී. එතකොට අපස්මා දක්ඛිනා දෙන්න. චුට්ටක් තේද්දි දෙනවා. ඒ කොහොමද? ඔන්න 10 දිනක් යනවා දීර්ඝ ගමනක්. එතකොට තමන් ගෙනල්ලා තියෙන දේ ටික ටික බෙදා ගන්නවා 10 දෙනා. ඔබ ට්‍රිප් එකක් යනවා කියලා හිතන්න දුර ගමනක්. ඒ හදාගෙන යන දේ සමව බෙදා ගන්නවනේ යාත් එක්ක. ආන්නේ ලක්ෂණේ තියාගන්න කිව්වා හැම විටම. චුට්ටක් තියෙද්දි ඒක අනිත්‍යත් එක්ක බෙදා ගන්න. අර දුර ගමනක් යනකොට කෑම බීම බෙදා හදා ගන්නවා වගේ. ආන්න එහෙම චුට්ටක් තියෙද්දි දන් දෙන අය එන මසුරුකම දුරු කරපු අය මලවුන් අතර නොමරුණු මිනිස්සු. ඒක
ලෝකේ තියෙන සනාතන ධර්ම. අප්පස් මේකේ පවිච්ඡන්ති බහුනේකේන දිච්චරේ අප්පස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විත. හරිම ලස්සනයි. ඒ අර්ථය තමයි බොහෝ අය මේ ඇතැම් අය කියන්නේ ටික දෙනෙක් ටිකක් තියෙද්දි දන් දෙනවා. හැබැයි ඇතැම් අය ගොඩාක් තියෙද්දි දන් දෙන්නේ නැහැ. එහෙමයි ලෝකෙ නැද්ද? දැන් සමහරට ඔබ මේ දන් දෙන්න ආස කරන්නේ ඔබට තිබිලා නෙමෙයි. ටිකක් තියෙද්දි සමහරව දන් දෙනවා. නමුත් බොහෝ අය ගොඩක් තියෙද්දි දෙන්නේ නැහැ. ඔය තමන්ගේ ප්ලෑන් වලට ඒ ටික තියන් ඉන්නවා. දෙන්නේ නැහැ. අප්පස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතා. හැබැයි චුට්ටක් තියෙද්දිත් යම් කිසි කෙනෙක් දන් දෙනවද? ඒක අනිත් අය දෙන දෙයට වැඩිය 10 ගුණයක් වටිනවා. දුප්පතාගේ දාණය 10 ගුණයකින් වටිනවා කියලයි ඒ දෙවියා කිව්වේ. නැති වෙලාවට දෙන දාණය 10 ගුණයකින් වටිනවා. තියෙන කෙනෙක් ඒ වගේ 10 ගුණයක් දුන්නත් තියෙන කෙනෙක් ඒ වගේ 10 ගුණයක් දුන්නොත් තමයි අර නැති කෙනාගේ දාණයට සමාන වෙන්නේ. තේරුණාද? ඔන්න කෙනෙක් දාන වේලක් බාරගෙන දෙනවා. එයා ඒක සමහර විට සතියක් කන දෙයක් දෙන්නේ එක දවසේ. හැබැයි ධනවත් කෙනෙක් ඒ වගේම දානයක් දෙනවා. නමුත් ඒ දෙක වෙනස්. ධනවත් කෙනාට ඊට වඩා 10 ගුණයකින් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දෙන්නේ 1000න් එකයි. හැබැයි මේ දුප්පත් කෙනා, ධනය අඩු කෙනා, ඒක යම් අමාරුකම් තියෙන කෙනෙක්. එයාට දෙන්න පුළුවන් එක ගුණයයි. නමුත් එයා තමන් පරිභෝග කරනවාගේ 10 ගුණයකින් දීලා බලද්දි ඒ දුන්න පොඩි දේ. එතකොට තව දෙවි කෙනෙක් කියනවා තවත් ගාථා දෙකක්. දුද්දදන් දදමානානං දුක්කරං කම්ම කුබ්බතං අසන්තෝ නානු කුබ්බන්ති සතං ධම්මෝ දුරන්නයෝ. හරිම අර්ථවත්. ඒ දෙවි කෙනා කියනවා අසත්පුරුෂයෝ ස්වල්පයක් ඇති කල්ලි දන් දීම කරන්නේ නැහැ. අසත්පුරුෂයෝ තමන්ට පොඩ්ඩක් තිබ්බ ගමන් තමන්ට ධනෙ අඩු වෙච්ච ගමන් නෑ මං දන් දෙන්නේ නැහැ කියලා තීරණය කරනවලු. ඒක දන් දීම උට හරි අමාරු දෙයක්ලු. දුෂ්කර දාණය දෙන්නේ නැලු. දුෂ්කර දාණය තමයි ටිකක් තියෙද්දි දීම. ඒ නිසා ඔබ මහන්සි වෙලා හම්බ කරන මුදලින් ඔබ දන් දෙනවනේ. ඔබ දෙන්නේ දුෂ්කර දානයක්. හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ දුෂ්කර ක්‍රියාව තමයි යහපතේ හැසිරීම, සුචරිතයේ හැසිරීම. ඒ දුෂ්කර ක්‍රියා කරන සත්පුරුෂයන්ට අනුව ක්‍රියා කරන්නේ අසත්පුරුෂයා අර සත්පුරුෂයන් කරන අමාරු වැඩේ කරන්නේ. මොකක්ද අමාරු වැඩේ? දුෂ්කර වැඩේ. ටිකක් දීම. ඒ නිසා සත්පුරුෂයන්ගේ ධර්මය පුරණ එක අමාරුයි. හේතුව මොකක්ද? එහෙම ටිකක් තියෙදි දෙන්නේ නැති වෙන ඉතින් Tamanට තට්ටු කරලා බලන්න හිතට. ඇයි අපි මේ දෙනවා අඩු? ඒක පුරන්න අමාරු ගුණයක්. ඒ බලන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගැන දැනුම නැත්නම් අපිට ලේසි නෑ. ඒ පුරන්න අමාරුයි ඒක. සත්පුරුෂයන්ගේ ධර්මයේ පුරුදු කිරීම, පරිපූර්ණ කිරීම අමාරු නිසායි උන්ට දෙන්න බැරි. තස්මා සතංච අසතංච නානා හෝතිතෝ ගතේ. නිසා මේ සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ කියන අය මරුණට පස්සේ ඔවුන් යන තැන එකයි නෙමෙයි, ඒක දෙකක් කිව්වා. ඔවුන් යන තැන දෙකක් වෙනස්කමක් තියෙනවා. අසන්තෝ නිරයන් යන්ති. පාඩම් කරගන්න එක. අසන්තෝ නිරයන් යන්ති. අසත්පුරුෂයෝ නිරයට යත්. සන්තෝ සග්ග පරායන. සත්පුරුෂයෝ ස්වර්ග පරායන වේ. ස්වර්ගයට යත්. ඒ තව දෙවි කෙනෙක් කිව්වේ. එතකොට තව දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අර සබ්බි සූත්‍රය වගේම කස්සනකෝ භගවා සුභාසිතං. සතුටින් අහන්න මේ. එකිනෙක හිටම යන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කවුරු කියපු කරුණද වඩාම හොඳ සුභාසිතය බුදුරජාණන් වහන්සේ වදාලා
සබ්බාසං වූ සුභාසිතං පරියායන ඒ දහම් ක්‍රමයෙන් ගත්ති ඔක්කොම සුභාසිතයි ඒවා. ඒ ඔක්කොම සුභාසිත. අපිච මම පිසුනාත නමුදු මාගේ වචනේ දසන්න. ධම්මං චරේ යෝපි සමුංචකං චරං ධම්මං චරේ යෝපි සමුංචකං චරං ධාරංච පෝසං ගදමප්පකස්මි සතං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ගන්ති තතහ විදස්සතේ බුදුරජාණන් වහන්සේ අර දෙවරු කියපු අර්ථය තවත් ඉස්මතු වෙන විදිහට මේ ගාථාව වදාළේ. භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම් කිසි කෙනෙක් ඊටාම දුෂ්කර ජීවිතයක් ගත කරනවා සමුංචකං චරං කියන්නේ ඔහු සමහර විට කුඹුරු වල ගොයන් කැපෙන කාලට වැටෙන වී කරල් අහුලලා කමත්වල කොළ පෑගුවට පස්සේ ඉතුරු වෙන වී ඇට ටික බොල් වලින් ආය සුද්ධ කරලා අරගෙන එහෙම බොහෝම අමාරුවෙන් බොහෝම දුෂ්කර රැකියාවක් කරලා හොයාගන්න ධනයෙන් තමයි ඔහු තමනු ජීවත් වෙන්නේ තමන්ගේ අඹදරුවන්වත් ජීවත් කරවන්නේ. හැබැයි ඔහු ධර්මයේ හැසිරෙමින් ඒ තියෙන ටිකෙනුත් කොටසක් දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ගත්ත කරුණ බලන්න. අර අහක දාන දේවල් එකතු කරලා ජීවත් වෙන ඒ දුගී මිනිස්සයා පවා තමනුත් ඒකෙන් යම්තම් කාලා දරුවන්ටත් අඹදරුවන්ටත් දීලා ඒ ටිකෙනුත් කොටසක් දන් දෙනවා ධර්මයේ හැසිරෙන ගමන්. වැරදි වැඩ කිරීම අත්හැරලා. ඒ ඔහු රැස් කරන පින සතං සහස්සානං සහස්සයාදින මිනිස්සු ලක්ෂයක් එකතු වෙලා දෙන සහස්‍ර යාගය දෙනවා මිනිස්සු ලක්ෂයක්. සහස්‍ර යාගය කියන්නේ සමහර විට ඒක විවිධ අර්ථ වලින් ගන්න පුළුවන්. අටුවාවෙත් අර්ථ කීපයක්ම තියෙනවා. සහස්‍ර යාග කියලා ඒ කාලේ තිබ්බා හැම දානෝපකරණයකින්ම 1000 ගානේ දෙනවා. හැම දානෝපකරණයකින්ම 1000 ගානේ දෙනවා. ඒ වගේ ලක්ෂයක් මිනිස්සු දෙනවා. ඒතර ලක්ෂය 1000න් වැඩි කරපුවම කීයද? කෝටි 10ක්. කෝටි 10ක් මහා දාන වලින් ලැබෙන යම් කිසි පිනක් තියනවාද? කලම්පි නාග්ගන්ති තතහ විදස්ස. ඒ අර දුප්පත් එහෙන් මෙහෙන් මේ යමක් හොයාගෙන ජීවත් වෙන මනුස්සය දෙන අර චූටි දාණය අර කෝටි 1000 දානෙට වැඩිය වටිනවා. ඔහුගේ ආනිසංසය වටිනවා. ඒක සසඳන්න බෑ කිව්වා 100න් කොටසකටවත්. ඔය කලම්පි නාග්ගන්ති 16න් කියලා තියෙන, ඒ කියන්නේ 16න් පංගුවකටවත් කියලා සමහර තැන්වල තියෙනවා. කලම්පි නාග්ගන්ති තතහ විදස්සතේ කියන මෙතන අර්ථය වෙන්නේ 100කින් පංගුවක් තරම්වත්. සමහර තැනක 1000න් පංගුවක් කියලා වෙන දේශනාවලට අනුව අර්ථ වෙනවා. ඔය කලාව කියන වචනේ දෙන තැන්වල. මේ දෙසුනේ තියෙන්නේ අර 100න් පංගුවක් වත් වටින්නේ නැහැ කිව්වා. අර කෝටි 1000ක් දෙන දාණය අර දුප්පතාගේ දාණයත් එක්ක බලපි. එතකොට තව දෙවි කෙනෙක් ගාථාවක් කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ගාථාවට පස්සේ කේනේස යඤ්ඤෝ විපුලෝ මහග්ගතෝ සමේන දින්නස්ස න අග්ගමීති කතං සතං සහස්සානං සහසයාගෙන කලම්පිනාග්ගන්ති තථා විදස්සතේති. තවත් ඒ අර්ථ ඉස්මතු කරගන්නේ දෙවියා අහනවා ඒ මහත් වූ ගොඩාක් මහන්සි වෙලා දෙන ඒ ලොකු දාණය අර දැහැමින් සෙමෙන් දෙන අර පුංචි දානේ වටිනාකමටපත් වෙන්නේ නැත්තේ ඇයි? අර ලොකු දාන අර චූටි ධාර්මික දාණයට සමාන වෙන්නේ නැත්තේ ඇයි? ඒ දහසේ යාග ලක්ෂයක් කළත් ලක්ෂයක් දෙනෙකුගේ ඒ සහස්‍ර යාගයන් ඒ දාන ක්‍රියාව ඒ බඳු දිලින්දාගේ දාන ක්‍රියාවක් එක්ක බලද්දි 100න් පංගුවක් තරම්වත් අගයක් නැත්තේ ඇයි? එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා දදන්ති හේකේ විසමේ නිවිට්ඨා චෙත්වා වදිත්වා තසෝචිත්වා සා දක්ඛිනා අසුමුඛා සදණ්ඩා සමේන දින්නසනාග්ගමේති එවං සතං සහස්සානං සහසයාගිනා
කලම්පිනා ගන්ති තතහවි දසතේති. බුදුරජාණන් වහන්සේ වදාලා අර වගේ විශාල දාන දෙන්න, සියලු දාන වස්තු 1000 බැගින් දෙන්න, විශාල සහස්‍ර යාග කරද්දී ඔවුන් හරි විසම වෙනවා කිව්වා. මේ විශාල දේවල් කරන්න ගියාපුවාම ඔවුන් එකිනෙකාව පෙළනවා කිව්වා. ඒ දාන දෙන මිනිස්සයා සේවකයෝ පෙළනවා කිව්වා. මහන්සි කරනවා කිව්වා. එතකොට සමහර විට ඒ කාලේ යාග තිබ්බ සහස්‍ර යාග කියලා සත්තු මරලත් යාග කරනවා. ආනිසංස බලාගෙන. හැබැයි එහෙම ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ වගේදී මේ සේවකයෝ වැඩ කරන්නේ අස්සු මුඛා සදණ්ඩ දඬුවමට බයින් කඳුළු වගුරෝ ආන්නේ ඒ වගේ තියෙනවා සිඳීම් වද බන්ධන තියෙනවා ශෝක කිරීම තියෙනවා. ඒ නිසා මේ විසමව දෙන මහා දාන තියෙනවා. සමහර විට ධනවත්තු දේශපාලඥයෝ ලොකු උත්සව දෙන්නේ ලොකු දාන්සල් දෙන්නේ. හැබැයි වුන් තව මිනිසුන්ට දුක් දීලා ඒව හම්බ කරලා තියෙන්නේ. අධාර්මිකයි. ඒ නිසා ඒව වටින්නේ නැහැ කිව්වා. අර අල්ප තමන්ගේ කායික මහන්සියෙන් හොයන අර ධාර්මික සිල්වත් ගුණවත් පුද්ගලයා දෙන පුංචි දාණය අර ඔක්කොටම වැඩි වටිනවා. එහෙනම් දෙන ප්‍රමාණයෙන් නෙමෙයි නේද වටිනාකම තියෙන්නේ. සත්පුරුෂ විදිහට දානෙ දීමයි. බුදුරජාණන් වහන්සේට නැත්තම් කියන්න තිබ්බනේ අර විශාල දාන ධනවතුන් දෙන විශාල දාන තමයි වටින්නේ කියලා. එහෙම කිව්වේ නෑ. යථාර්ථයක නෙමෙයි නේද? ඒ නිසා මේ මච්චරි සූත්‍රය අපේ ජීවිතය තුළ අපි මසුරුකම දුරු කරන්න පුහුණු වෙන පිරිසක් තවදුරටත් මේ මසුරු මල කඩාගෙන දුරු කරගෙන අපේ ජීවිතය පිනෙන් පුරව ගන්න උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවස පුරාවට අපි මේ කාර්යයෙන් දැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සේරිස්සක දේව රජු දෙව් පිටසත් අනුමෝදන් වෙත්වා. සැපයටපත් වෙත්වා දෙවියෝද. මේ සතුල්ලපකායික දෙවියෝද අනුමෝදන් වෙත්වා. සැපයටපත් වෙත්වා. දෙවියෝද නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඔබ අප හැම දෙනා නමින් මේ දී ඥාතීන් අනුමෝදන් සැපයටපත් වෙත්වා. සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවයන් වහන්සේ මහෝපාද්‍යයන් වහන්සේ ප්‍රදාන මහා සංඝයා වහන්සේද මේ පින් අනුමෝදන් නිරෝගී සුව දිගාසිරි ලබත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. අද සවස මේ පින්කම්මා සහ සම්බන්ධ වුණු පින්තුන්ටත් මේ පුණ්‍ය භූමිය මුල් කරගෙන අපකප වෙන පින් රැස් කරගන්න වත් පිළි සිදු කරන සියලු සදහවතුන්ට අසනීපව සිටින හැම දෙනාට ගැබිනි මව්වරුන්ට ද්වාදරුවන්ට වයෝවෘද මෑණිවරුන් පියවරුන් ඇතුළු සෑම දෙනාටම පින් කැමති හැම දෙනා මේ පින් අනුමෝදන් සැපයටපත් වෙත්වා. පෙරුවන් සරණින් මේ පින් බලයෙන් පිරිත් ධර්මයන් අනුහසින් නිරෝගී සුව දිගාසිරි ලබත්වා. කරන කියන සියලු යහපත් කටයුතු සඵල වෙත්වා. ජීවිතවලට පැමිණෙති සියලු කරදර බාධක දුරු වෙත්වා. මේ තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවන් හැටියට ධර්මයේ නිරන්තරයෙන් අහමින් දහමින් හැසිරෙමින් මසුරු මල දුරු කරගනිමින් මෙලෝ පරලෝ ජය ගන්න අමා නිවන් ස්වාබෝධ කරගන්න හැමත වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. කායින වාචා චිත්තේන පමාදේන මයං කතං අච්චයං කමමේ භන්ති බුහුරි පඤ්ඤතාගත අච්චයං කම්මේ ධම්මේ සම්දිත්තික කාලිකේ අච්චයං කම්මේ සංඝේ පුඤ්ඤතං කරේ. සාදු සාදු සාදු. ඕකාසවංගානි බන්ති මයා කතං පුඤ්ඤං සාමිනානි විතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිනං දත්තබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බංචං කම්පන්ති ඕකාස කමානි බන්ති ද්විතියම්පි ඕකාස කමානි බන්ති පතියම්පි ඕකාස කමානි බන්ති. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං අභ්‍යහාපචායන චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුපත්තිත. හැම දිනකට පෙරවන් සන්නයි. නම බුද්ධ. වන්දේ
वन्दे वन्दे सम्मा सम्बुद्धु वन्दे 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 श्री सद्धर्मय वन्दे 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 अरहत संग गण